for 2 hours, for 2 years. තර අවුරුදු දෙකක් තිස්සේ ඒ විදිහට තිස්සේ කියන එක මෙන්ෂන් කරන්න we should use for. එතකොට හොඳට බලන්න since කියන එකත් එක්ක අපි කියනවා සිට කියන එකනේ. ඒතර I have been studying since 5 pm 5 am. මම ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා 5 ඉඳන් උදේ 5 ඉඳන්. we don't know the end of the time. අපි අවසානයේ කීය වෙනකන්ද කියලා අපි දන්නේ නැහැ. උදේ 5 ඉඳන් ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. අපි දන්නේ කීයටද ඉවර වුණේ කියලා. then we have to use since. අපි පටන් ගත්ත වෙලාව දන්නවා. we know the time of starting, time of beginning. පටන් ගත්ත වෙලාව අපි දන්නවා. but we don't know the time of ending. අවසන් වෙන වෙලාව දන්නේ නැහැ. එතකොට අපිට use කරන්න වෙන්නේ since කියන එක. දැන් පටන් ගන්න වෙලාවයි අවසන් වෙන වෙලාවයි දෙකම දන්නව නම් අපිට අවසන් වෙච්ච වෙලාවෙන් පටන් ගත්ත වෙලාව අඩු කරලා time duration එක අරගෙන අපිට දාන්න පුළුවන් for කියන preposition එක. හැබැයි since use කරන වෙලාවට we don't know the time of ending. අපි අවසන් වෙන වෙලාව දන්නේ නැහැ. මෙතන මෙන්න මේ sentence මේක tenses pattern එක. මේ pattern එකත් එක්කයි මේකයි එක තමයි මේ වගේ pattern දෙක තුනක් එක්ක තමයි since for කියන එක use කරන්නේ. එතකොට අපි මේ tenses හරියටම ඉගෙන ගත්තාම තමයි මේක usage එක හරියටම ඔයාලට තේරෙන්නේ. හැබැයි දැනට idea එක ගන්න since කියන්නේ සිට. එතකොට අපි පටන් ගත්ත වෙලාව දන්නවා. අවසන් වෙන වෙලාව දන්නේ නැහැ. for කියන්නේ duration එක කියන එක දැනට idea එක ගන්න. හරි. ඒතර මෙන්න මේ කියන tenses types එක තමයි අපි for since කියන prepositions use කරන්නේ. හරි. Okay. Look at the examples. I have been studying. මේකේ meaning එක තමයි මම ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. I have been ඉගෙන ගනිමින් ඉන්නවා කියන එක. කියන්නේ තවමත් මේක වෙනවා. I have been studying since 5 am. උදේ 5ට පටන් ගන්න තාමත් මම ස්ටඩීස් කර තමයි ඉන්නේ. මම ඒක කීයට කරලා ඉවර වෙයිද කියලා මම තාම දන්නේ නැහැ. ඒ වගේ වෙලාවට තමයි මේ since කියන එක use කරන්නේ. Mark has lived in Colombo since May. එයා ජීවත් වෙනවා කොළඹ මැයි වල ඉඳන්. හරි. එතකොට තාම ජීවත් වෙනවා. අපි දැම්මොත් Mark had lived ජීවත් වෙලා තිබුණා. එහෙනම් දැන් ජීවත් වෙන්නේ නැහැ. had කියලා දැම්මම. HAD. has කියන එකත් එක්ක තාම ජීවත් වෙනවා. ඒතර මැයි වල ඉඳන්. අපි දන්නේ තව කොච්චර කල් ජීවත් වෙයිද කියලා. Next. It has been raining since yesterday night. ඊයේ රෑ ඉඳන් වහිනවා. Since yesterday night. ඊයේ රෑ ඉඳන්ම වහිනවා. එතකොට තාමත් වහිනවා. මේක කීයට ඉවර වෙනවද කියලා අපි දන්නේ නැහැ. එතකොට මේ tenses කරාම මේක ආයි අපිට since for කියන එක කතා කරන්න පුළුවන්. දැන් දැනට idea එකක් තියෙනවද ඔයාලට since එක ගැන? Do you have a proper idea now? Yes, teacher. Okay. Next. I have been studying for 3 hours. මේක කොහොමද pronounce කරන්නේ? How to pronounce this word? Imasha, pronounce this word. Hours. Very good. Not hours, okay? This word is hours. අපි මේක pronounce කරන්නේ H. We don't pronounce the H. PH pronounce කරන්නේ. This word is hours. I have been studying for 3 hours. පැය 3ක් තිස්සේ ඉගෙන ගනිමින් ඉන්නවා. 3ක් තිස්සේ.
He has lived in London for 5 months. මාස 5ක් තිස්සේහි ජීවත් වෙනවා ඔහු. තිස්සේ. She had been working in the office for 2 hours. පැය දෙකක් තිස්සේ ඇය ඔෆිස් එකේ වැඩ කරමින් ඉන්නවා. වැඩ කරනවා. එතකොට මේක තමයි මේක this is the difference between since and for. Since කියන එකේ for කියන එකේ difference එක. since එකේදී පටන් ගත්ත වෙලාව දාලා අපි කියනවා sentence එක. for එකේදී පටන් ගත්ත වෙලාවයි end වෙන වෙලාවයි අතර time duration එක අරගෙන තමයි අපි for use කරන්නේ. දැන් අපිට use කරන්න පුළුවන්ද I have been studying for 5 am. එහෙම use කරන්න බෑ. හරි. ඒතර පහේ ඒක එක වෙලාවක්නේ duration එකක් නෙමෙයි. ඒකට අපිට use කරන්න ඕනි since කියන preposition එක. We should use since. Do you understand between the difference of since and for? Answer me. Yes, teacher. Okay, Lakshika. Yes, madam. Okay. Okay, now we can go to the next part. From and to. මේකේ ඉඳන් මේ වෙනකම්. පහේ ඉඳන් 6 වෙනකම්. From 5 am to 6 am. පහේ ඉඳන් 6 වෙනකම්. දෙකේ ඉඳන් 3 වෙනකම්. From 2 pm to 3 pm. Okay. මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාව වෙනකම් කියන එක තමයි from එකයි to එකයි එක use කරන්නේ. I had breakfast. I had breakfast කියන්නේ මම ගත්තා. I have breakfast මම ගන්නවා. I had breakfast මම ගත්තා. උදේ ආහාරය from 5 am to 6 am. උදේ 5 ඉඳන් 6 වෙනකන් මම කෑම කෑවා. උදේ ආහාරය ගත්තා. එතකොටත් කියන්නේ අපි time duration එක. Okay. මේක අපිට කියන්න පුළුවන් for දාලා. How to make the sentence? Anyone can answer me. For use කරන්න මේ idea එකම දෙන්න ඕනේ. Yasiru, can you make the sentence? ඔය විදිහට මොනද? මේ idea එක දෙන්න for use කරලා for use කරලා idea එක දෙන්න. I had breakfast for 5 hours. No, පහේ ඉඳන් 6 වෙනකම් පැය කීයද? 1 hour. Hours. Yes, 1 hour. පහේ ඉඳන් 6 වෙනකම් තමයි මම උදේ ආහාරය ගත්තේ. Then we can say I had breakfast for 1 hour. මම පැයක් තිස්සේ උදේ ආහාරය ගත්තා. Okay? එතකොට මේක පහේ ඉඳන් 6 වෙනකම් කියන එකම අපිට කියන්න පුළුවන් පැයක් තිස්සේ. මම උදේ ආහාරය ගත්තා. මේක අඩු කරලා තමයි අපි එතකොට use කරන්න ඕන. Next, I had done my homework from 6 pm to 8 pm. 8 ඉඳන් 6 ඉඳන් 8 වෙනකම් මම වැඩ කරලා තිබුණා. Then we can say I had done my homework for 2 hours. පැය දෙකක් තිස්සේ වැඩ කළා. ඒකත් හරි. ඒ කියන්නේ ඒ විදිහටත් අපිට idea එක ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ පැය දෙකයි. For 2 hours. පැය දෙකක් තිස්සේ. Next.
I hope to design the map from 3 p.m. to 6 p.m. මම බලාපොරොත්තු වෙනවා map එක design කරන්න 3 ඉඳන් 6 වෙනකම්. And also we can say I hope to design the map for 3 hours. පැය 3ක් තිස්සේ බලාපොරොත්තු වෙනවා map එක design කරන්න. Okay. तर මේ හැම tense එකක් එක්කම for use කරන්න බෑ. දැන් present tense එකත් එක්ක හිම use කරන්නේ නැහැ. හරි. දැන් මම කිව්වේ idea එක ගන්න. 30 කියන idea එක ගන්න ඕනේ නිසා තමයි කිව්වේ. හරි. तर මේ since for use කරන්නේ මේ tense එකයි. මෙන්න මේකට අපි කියනවා present perfect continuous. මේ tense එකයි සහ past perfect continuous ඊළඟට present perfect past perfect ඒ tenses එක තමයි අපි මේ since for කියන ඒවා use කරන්නේ. හරි. දැන් මෙතන present tense නේ. අපි එහෙම normally use කරන්නේ නැහැ for කියන එක. ඒතර මේ tense එකට ගිහිල්ලා තමයි අපි කියන්නේ. දැන් අපි මේකම කියන්න ඕන නම් for දාලා අපි කියන්න ඕනි I have been hoping to design the map for 3 hours. ඒ වගේ කියන්න ඕනේ. හරි. එතකොට ඒ ටික අපිට පස්සේ බලන්න පුළුවන්. දැනට idea එක ගන්න මේ විදිහට. for කියන්නේ duration එකක්. end එකයි start එකයි දෙකම දන්නවනම් ඒකෙන් අපිට කියන්න පුළුවන් for use කරලා. එහෙම නැත්නම් මේක මේ විදිහට කියන්නත් පුළුවන්. පටන් ගත්ත වෙලාවෙ ඉඳන් අවසාන වෙන වෙලාව වෙනකම්. from 5 to 6 like that. Okay, do you have any question with the lesson? No, teacher. Okay. Now we can go to the next slide. Look at the screen. After and begin. After කියන්නේ පස්සේ. Begin කියන්නේ කලින්. Look at the examples. We can meet after 6 p.m. අපිට මුණ ගැහෙන්න පුළුවන් 6න් පස්සේ. We can meet after 6 p.m. Okay, look at the next example. මෙතන මේ after වෙන්න ඕනේ. After I went to office, I had breakfast. No, මේකම use කරන්න. Before I went to office, I had breakfast. මම office එකට යන්න කලින් I had breakfast. මම උදේ ආහාරය ගත්තා. මම කෑවා කියන එක. Before I went to office, I had breakfast. හරි මේකම use කරන්න පුළුවන් අපිට ඕන නම් මේකම I had breakfast මේක ඉස්සෙල්ලා දාලා මේක මෙතනට ගේනවා. I had breakfast before I went to office. එහෙම කරන්නත් පුළුවන්. එතකොට අපි මේ කමා එක use කරන්නේ නැහැ. හරි. දැන් මෙතන before කියන එක වාක්‍යයේ මුල නම් තියෙන්නේ. මෙතන තියෙනකොට අපි මේ sentences දෙක මේක එක clause එකක් මේක අනිත් clause එක. ඉතින් මේ දෙක වෙන් කරන්න we should put a comma. අපි comma එකක් දානවා. අපි මේක මෙතනට ගෙනාවොත් I had breakfast කියන එක මෙන්න මෙතනට ගෙනමු මුලට. ඊට පස්සේ before I went to office කියන එක මැදට දානවා. ඉතින් මැද before කියන එක තියෙනවනේ. We don't put a comma. Did you understand? මම කියප එක තේරුණාද? Yes, teacher. හරි. දැන් මෙහෙම මේ විදිහට ලියනවා. දැන් before කියන එක මුලට දාලා ලිව්වොත් මේ දෙක වෙන් කරන්න අපි කමා එකක් දානවා මේක ඉවර වුණාට පස්සේ. මේක පටන් ගන්න කලින්. මොකද මේක එකක් මේක එකක්. Before I went to office. මම ඔෆිස් එකට යන්න කලින්. I had breakfast. මම breakfast එක ගත්තා. හරි මේ විදිහට මතක තියාගන්න. මේ විදිහට මේක කරන්න කලින්
මම උදේ ආහාරය ගත්තා. Next. We went to dinner after we finished our project. අපි dinner එකට ගියා after we finished our project. අපේ project එක ඉවර වුණාට පස්සේ. We went to dinner after we finished our project. බලන්න මෙතන after කියන එක දාලානේ. I didn't put a comma. comma එකක් දාලා නැහැ. අපි after එක මෙතන මේන්න මේකම මෙතනින් ගිහින් තිබ්බා. After we finished our project, comma, we went to dinner. Okay. After කියන එකෙන් පටන් ගත්තා නම්. After we finished our project, comma, we went to dinner. අපි පටන් ගන්න තියෙන්නේ මේකෙන්. We have start the sentence with this phrase. We went to dinner after we finished our project. Okay. එතකොට එකකදී යම් දෙයක් කලින් වෙනවා අනිත් එක පස්සේ වෙනවා. කලින් පස්සේ කියන එක තමයි අපි use කරන්නේ by using these prepositions. Next, we exercised before he took shower. ඔහු exercise කළා before he took shower. took shower කියන්නේ shower එකක් ගන්නවා කියන එකනේ. ඒ කියන්නේ අපි නාන්න කලින් wash එකක් දාන්න කලින් ඔහු exercise කරා before he took shower. ඔහු නාන්න කලින් exercise කළා before. We should learn. What's the meaning of should? Should කියන එකේ meaning එක මොකක්ද? යුතුයි. යුතුයි. ඕනි. We should learn English. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනි. Before teacher comes. Teacher එන්න කලින්. මේක singular subject එකක් නිසා තමයි come එකට පස්සේ we have added s. අපි s එක add කරනවා because this is a singular subject. මේක singular subject එකක් නිසා අපි come කියන එකට comes කියලා use කරන්න ඕනේ. We should learn English before teacher comes. Teacher එන්න කලින් අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. Okay, are you boring with this lesson? But I have nothing to do. You have to learn this lesson. Are you boring? No, teacher. Okay. Okay, then you can answer me when I ask a question from you. Next, මම ප්‍රශ්නයක් අහනකොට උත්තර දෙන්න boring නැත්තම්. Okay, next, during. During කියන්නේ යම්කිසි කාලයක් ඇතුළත. During the last week. ගිය සතිය ඇතුළත. What did you do during the last week? ගිය සතියේ මොනවද කළේ? What did you do during the last week? මොනවද කළේ? What did you do during the last week? ගිය සතියේ මොනවද කළේ? During. And also we can say what did you do during the rainy season? During the winter season? හිම වැටෙන කාලේ what did you do? මොනවද කළේ? During කියන්නේ යම්කිසි කාලයක්. කාල රාමුවක්, පරිච්ඡේදයක්. Look at the examples. Many people stay at homes during the rainy season. Rainy season එකේ many people ගොඩක් මිනිස්සු stay නතර වෙනවා at homes ගෙවල් වල during the rainy season. Rainy season. වැසි සහිත වැසි කාලගුණයේ තියෙන කාලයේදී ඍතුවේදී.
Next, we have to make an art during school time. How to make? What is the meaning of this phrase? Who knows the answer? How to make? Malki, do you know the answer? Yasiru, do you know the answer? How to make? How to make? කළ යුතුයිද? කරන්න සිද්ධ වෙනවා. හරි. I have to make. මට හදන්න සිද්ධ වෙනවා. If you don't know this phrase, you can write down this phrase. I have to eat. මට කන්න සිද්ධ වෙනවා. I have to go to town. මට town එකට යන්න සිද්ධ වෙනවා. ඒකෙන් අපිට මේ have to කියන එකත් එක්ක ගොඩක් දේවල් ගොඩක් sentences හදන්න පුළුවන්. Have to කියන එකෙන් පස්සේ we can use the infinitive form. කියන්නේ normal form එක verbs තියෙන make, go, come, buy, win, teach, bring, drink, eat. verbs වල තියෙන infinitive form එක තමයි have to එකෙන් පස්සේ use කරන්නේ. Okay, if you don't know this phrase, you can note down this. ඒක ලියා ගන්න. ඒක අපිට use කරන්න පුළුවන් ගොඩක් තැන්වලදී. have to had කියලා දිනවනේ සමහර තැන්වල. Have to had. Have to කියන්නේ සිද්ධ වෙනවා. had to කියන්නේ සිද්ධ වුණා. ඒ දෙකම එකට නැද්ද? නෑ එහෙම use කරන්නේ නැහැ. එක්කොත් මෙහෙම පුළුවන්. I have had එහෙම තියෙනවා. ඒ තියෙන්නේ present perfect tense. I have had I have had breakfast. මම breakfast එක අරගෙන තියෙනවා. I have had breakfast. I have to had කියලා එහෙම phrase එකක් නැහැ. Okay? I have to ඕකත් අර used to වගේ ගන්නේ. what? used to මිස් කලින් කිව්වේ. used to කියන්නේ පුරුදු වෙලා ඉන්නවා. මම මේ presentation ඔය ඒ වගේ ගන්නේ. ඔව් ඒ වගේ එකක් තමයි. එකෙන් කියන්නේ පුරුදු වෙලා ඉන්නවා මේකෙන් කියන්නේ සිද්ධ වෙනවා. Then sometimes I have said to you have to know the words because there isn't a particular rule. මම සමහර වෙලාවට කියලා තියෙනවා you have to know the sentence, you have to know the words. ඔයාලට වචන දැනගන්න සිද්ධ වෙනවා because there isn't a particular rule. rule එකක් නැහැ හරියට මේක කරන්න. ඒ නිසා වචන දැනගන්නම සිද්ධ වෙනවා කියලා මම කියලා තියෙනවා. I have told you sometimes. සමහර වෙලාවට මම ඔයාලට කියලා තියෙනවා. Then the meaning of that phrase is have to සිද්ධ වෙනවා. You have to know the words. දැනගන්න සිද්ධ වෙනවා. You have to do homework. ඔයාට homework කරන්න සිද්ධ වෙනවා. You have to submit them to the group. සිද්ධ වෙනවා. Okay. Look at the example, look at the sentence. I have to make an art during school time. මට art එකක් හදන්න සිද්ධ වෙනවා school time එකේදී. ඒක ඇතුළත. During school time. He felt quite confident during the interview. Confident means what is the meaning? ආත්ම විශ්වාසය. විශ්වාසය. ආත්ම විශ්වාසය කියන්නේ self confidence. Confident කියන්නේ විශ්වාස. Okay, this is the adjective. ආත්ම විශ්වාසය කියන්නේ noun එක. Self confidence. Dence. D-E-N-C-E. Confidence. Okay, Sashikala. Okay, miss. Okay. He felt quite confident
එයාට හොඳටම මුළුමනින්ම හරියටම confident එකක් ආවලු during the interview. interview එක තුලදී. felt කියන්නේ feel කියන එකේ past verb එක. felt. feel කියන්නේ what's the meaning of feel? දැනෙනවා. දැනෙනවා. then in past දැනුණා. felt. උට හොඳ විශ්වාසයක් දැනුණා, quite confident during the interview. මේ විදිහට we can use the preposition that is during. during කියන preposition එක අපිට use කරන්න පුළුවන්. Okay. Do you have any question? If you don't have any question, we can go to the next slide. Miss, Okay. අර කලින් කිව්වේ මේ I have had breakfast කියලා. ඒකේ තේරුම කියන්න පොඩ්ඩක්. දැන් අපි present perfect tense එකේදී ඔයා මේක මම කියන එක පොඩ්ඩක් ලියා ගන්න පුළුවන් නම් එතකොට තේරෙයි. හරි. අපි මෙහෙම කියනවා. present perfect tense එකේදී අපි use කරන්නේ subject එක use කරනවා. then have use කරනවා. ඊට පස්සේ අපි have හරි has හරි use කරනවා. ඊට පස්සේ අපි verb එකේ third form එක කියන්නේ past participle form එක. දැන් ed දාන්නේ. දන්නව නේද ඒක? අපි කතා කරත් regular verb එකක් ගත්තොත් go ගත්තොත් go එකේ මොකක්ද past participle form එක? gone. gone. Then we can say I have gone. මම ගිහිල්ලා තියෙනවා. I have gone. හරි. එතකොට breakfast එක ගත්තොත් අපි I have කියන එක use කරනවා. දැන් මම අරගෙන තියෙනවා කියලානේ කියන්න ඕනි. එතකොට have එකේ third form එක තමයි had කියන එක. හරි. එතකොට අපි use කරන්න ඕනි I have had breakfast. have කියන එක තමයි present form එක. had කියන එක තමයි past form එක. ඒ වගේම past participle එකක් වෙන්නේ had. Then we should use I have had breakfast. There I have gone කියන එකම තමයි. I have gone. I have won. I have won the match. අන් දිනලා තියෙනවා match එක. ඒ වගේම අපිට කියන්න පුළුවන් I have had my breakfast. මම breakfast එක අරගෙන තියෙනවා. I have bought a new dress. මම අලුත් ඇඳුමක් අරගෙන තියෙනවා. Like that. Did you understand? එතකොට I have Yes. excuse me miss. Okay. I have a take. I have taken කියලා ගන්න බැරිද එතකොට? පුළුවන්. මොකද්ද? breakfast එකද? ඔව් miss. ඒකත් පුළුවන්. දැන් එහෙමනම් අපි කියන්න ඕනි දැන් ඔයා අතන I have taken කියලා use කරනවා නම් අපි present tense එකේදී කොහොමද කියන්නේ? I take breakfast. නේද? ඔව්. එතකොට take කියනවට වඩා eat කියනවට වඩා අපි හොඳම advanced verb එක තමයි have කියන එක. හරිද? ඒතර I eat breakfast කියන්න පුළුවන්. I take breakfast කියන්න පුළුවන්. හැබැයි අපි වැඩිපුර use කරන්නේ කියන්නේ වඩා නිවැරදිම එක තමයි I have breakfast. I have lunch. හරි. ඒතර I take lunch, I take dinner. We can say so. අපිට එහෙම කියන්න පුළුවන්. They are not wrong. ඒව වැරදි නැහැ. හැබැයි ලස්සනයි I have breakfast. එතකොට ඒකෙන් කියන්නේ මට තියනවා කියන එක නෙමෙයි. I have breakfast කියන්නේ මට තියනවා උදේ ආහාරය නෙවෙයි. මම ගන්නවා. I have breakfast. And also we can say I take breakfast. Okay, did you understand now? Okay. ඒක past එක තමයි නේ මිස් වාක්‍ය. මොකද්ද? past tense එකට තමයි ගන්නෙ නේ. Yes, past perfect tense එක. එතකොට I have had breakfast ගත්තොත් have එක use කරනනේ.
එතකොට එක present. I have had breakfast. Then it is present perfect tense. Present perfect, okay? Okay. Present ඒක perfect. කලින් used to එකක් ගන්න ඒකනේ. නෑ ඒක past tense එක. අපි have has use කරේ නැහැනේ. used to කියන එක past tense එක. හරි. අපි tenses ඉස්සරහට කරමු. එතකොට අහුවෙයි මේ අර දැනට කරපු ටික හොඳට බලන්න. එතන used to කියන්නේ එතන past tense එක තියෙන්නේ. හරි. අයි ඉස් වාක්‍යයක් කියන්න ඕකෙන් example එකක් දෙන්න. මොකක්ද? example එකක් used to I used to watch films at night. I used to watch films at night during my holiday. මගේ holiday එකේදී මම පුරුදු වෙලා හිටියා පුරුදු වුණා මොනකටද මේ රැට ෆිල්ම්ස් බලන්න. Okay. I used to go to school by a bus. මම බස් එකකින් යන්න පුරුදු වෙලා හිටියා. පුරුදු වුණා කියන එක. හරි ඉස්සර කළා කියන එක. එතකොට ඒකත් අපිට present එකට ගේන්න පුළුවන් වුණා. I have used to. ඒ විදිහට ගන්න පුළුවන්. හරි. නිකම්ම I used to කිව්වොත් අර meaning එක තියෙනවා. එතකොට ඒක past tense. I have used to කියලා දාමු. I have එකෙන් පස්සේ used to දාලා verb එකක් දැම්මොත් I have used to watch films at night. එහෙම ගත්තොත් ඒක present perfect tense. Okay. තේරුණා. Hari. Okay. Now, do you have any question with the lesson prepositions? Not tenses, okay? අපේ ලබන සතියේ simple present tense කරමු. Okay, now we can go to the next slide. The meeting will end it within 5 minutes. You can join again. Okay, you can join again. Join වෙන්න අනිවාර්යෙන් මේක කට් වුණාට පස්සේ ආයෙ පාරක්. Okay, now we can see prepositions for places. Places ගැන තියෙන අපි ඉස්සෙල්ලා බැලුවේ මොකක්ද? Prepositions for time. වෙලාව ගැන කතා කරන prepositions. Prepositions for time. Now we are going to talk about prepositions for places. The first one is in or inside. A place having some boundary. ආවරණයක් සහිත යම් කිසි දෙයක් තුල කියන එක තමයි කතා කරන්නේ in or inside. In කියන්නේ තුල, inside කියන්නේ අතුලත තුල කියන එක. Okay? ඒ අපි inside or in use කරන තැන් වලට ඒ places වලට having some boundary ආවරණයක් තියෙනවා. ආවරණය වෙච්ච තැනක තියෙන දෙයකට we can use the preposition that is in. In කියන preposition එක use කරන්න පුළුවන්. Look at the examples. I am currently staying in a hotel. මම දැනට නැවතිලා ඉන්නවා hotel එකක. I am currently staying in a hotel. ඒතර සමහර වෙලාවට මේකට at a hotel කියලා කියන්න පුළුවන්. I am currently staying at a hotel. හරි. ඒතර ඒක අපි use කරන අවස්ථාවත් එක්ක තමයි වෙනස් වෙන්නේ. හරි. ඒතර ඒකේ ලොකු වෙනසකුත් නැහැ at a hotel කිව්වත් in a hotel කිව්වත්. ඒතර මේක hotel එක there's a boundary space එක ආවරණය වෙච්ච space එක. Then we can say in a hotel එක ඇතුලේ. Look at the next example. I'm talking with friends in the garden. Garden එක ඇතුලේ, garden එකේ. Then at the garden දැම්මොත් garden එකට ඇතුල් වෙන තැන. ඒ වගේ meaning එකක් තමයි එන්නේ. garden එක ගාව කියන එක. දැන් garden එක තුල ඉන්නවනම් ඒක ඇතුළට ගිහින් අපි ඒකේ ඉන්නවනම්
ඒක ඇතුළේ ඉඳන් තමයි අපි යාළුවොත් එක්ක talk කරන්නේ. I'm talking with friends in the garden. Then we should use this preposition. අපි මේ preposition එක use කරන්න ඕනි. In the garden. Okay, next. Money is in my wallet. මගේ purse එකේ ඒක ඇතුලේ money සල්ලි තියෙනවා. Money is an uncountable. Tell me, money කියන්නේ countable or uncountable? Countable. Countable. No. Money is Uncountable. yes. Money is an uncountable word. Uncountable word. We count rupees. We can count rupees. We can count dollars. But we can't count money. අපිට රුපියල් ගණන් කරන්න පුළුවන්. අපිට ඩොලර්ස් ගණන් කරන්න පුළුවන්. හැබැයි අපි money ගණන් කරන්නේ ඒ කියන්නේ ඒක නෙමෙයි අපි ඇත්තටම ගණන් කරන්නේ. රුපියල් හෝ ඩොලර්ස් ඒ වගේ විදිහට තමයි අපි ගණන් කරන්නේ. මුදල් ඒකකය. currency එක තමයි අපි ගණන් කරලා තියෙන්නේ. So money is an uncountable noun. ඒ නිසා money කියන්නේ uncountable noun එක. Okay, have you got the idea? Now tell me, noun is a countable or uncountable? Answer me. Join again. Hello, can't you hear me?